දැන් අපි මේ දක්වා මම අභ්‍යාස විශාල ප්‍රමාණයක් හැදුවා. දැන් ඔයාලට මේ අභ්‍යාස හැදීමේ හැකියාව තියෙන්න ඕනි. පැහැදිලිද? අපි අභ්‍යාස ගණනාවක්ම හැදුවා. දැන් මේ අභ්‍යාසයයි තව අභ්‍යාසයකිනුත් පස්සේ මම ඔයාලට දෙනවා විභාග ප්‍රශ්න ටිකක්. විභාග ප්‍රශ්න ටිකක් මම ඔයාලට දෙනවා. අපි ඒවත් හදමු. දැන් මේ අභ්‍යාසයේ දැන් විවිධ ගොඩක් කටේ හැදුවා. හදලා මට උත්තර එව්වේ ඒ වුණාට නිවැරදි උත්තරයක් ආවේ නැහැ. නිවැරදි උත්තරයක් ආවේ නැහැ. ඒක හන්ද අපි බලමු ගාන කොහොමද කියලා. බිනර රුපියල් 2,50,000ක ආරම්භක ප්‍රාග්ධනයක් සහිතව 2024 එක දින ආරම්භ කරන ලදී. ඒතර ආරම්භක ප්‍රාග්ධනය 2,50,000යි. ඒතර ආරම්භක සුද්ධවත්කම් ආරම්භක ප්‍රාග්ධනය 2,50,000යි. දැන් අපි කියවනේ සුද්ධවත්කම් සමානයි ප්‍රාග්ධනය සමානයි හිමිකම් සමානයි ස්කන්ධය කියලා. එhmenan කාලච්ඡේදයේ ආරම්භයේ ව්‍යාපාරයේ ආරම්භක සුද්ධවත්කම 2,50,000යි. එදිනම රුපියල් ලක්ෂයක් බැංකුවේ තැන්පත් කරලා ජංගම ගිණුමක් ආරම්භ කළා. ඒ වගේම රුපියල් 50,000ක් වටිනා ලීබඩු මිලට අරන් තියෙනවා. මේවා වසර 5ක් භාවිතා කරන්න පුළුවන්. සුන්බුන්නගයක් නැහැලු. සුන්බුන්නගයක් රහිතව වසර 5ක් භාවිතා කරන්න පුළුවන් ලීබඩු රුපියල් 50,000ක් අරන් තියෙනවා. 2021 1 දින පැවති වෙනත් වත්කම් හා වගකීම් පහත දැක්වේ. වෙළඳ බඩු තොගය 63,750යි, ණය ගැතියෝ 40,000යි, මුදල් සහ බැංකු සේසය 83,000යි. අර ලක්ෂයක් බැංකුවේ තැන්පත් කරලා පටන් ගත්ත බැංකු ගිණුමේ තිබෙන්නේ කීයද? 83,000යි. මෝටර රථ ලක්ෂයයි, ණය හිමියෝ 28,000යි, ආයෝජන 50,000යි. ආයෝජන 50,000යි. එතකොට අදාළ කාලය තුල මාසකට 2,500 බැගින් ගැනීම සිදු කරලා ණය හිමියන්ට පෞද්ගලික මුදලින් ගෙවලා තියෙන රුපියල් 17,000ක්. අපිට කියනවා ලාභය හෝ අලාභය කාලච්ඡේදය තුල ලබා ඇති ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා කියනවා. ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා කියනවා. පැහැදිලිද? එතකොට අපි විසඳගත යුතු කීපයක් තියෙනවා. 2,50,000ක ආරම්භක ප්‍රාග්ධනයක් සහිතව ව්‍යාපාරය ආරම්භ කළා. එතකොට ඔබ තේරුම් ගත යුතු දෙයක් තමයි මේ ලක්ෂයක් බැංකුවේ තැන්පත් කරලා ජංගම ගිණුමක් විවෘත කළේ ඒ ලක්ෂය අර 2,50,000 තුල තියෙනවා. පැහැදිලිද? 2,50,000න් කොටසක් තමයි ලක්ෂය කියන්නේ. පැහැදිලිද? ඒතර ආරම්භක ප්‍රාග්ධනය අපි ගන්න 2,50,000මයි. ඊට පස්සේ ඒ ලක්ෂයෙන් ගනුදෙනු වෙලා අන්තිමට මේ 83,000ක් ඉතුරු වෙලා තියෙනවා. ඒතර මේ ලක්ෂයේ අපි අවසානයේදී ගන්නේ 83,000 විතරයි. මේ ලක්ෂය ගණන් ගන්නෙ නැහැ. අපි පොඩ්ඩක්වත් ඒක සැලකිල්ලකට ගන්නෙ නැහැ. පැහැදිලිද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හරි. දැන් අපි ගාන හදමු. දැන් ආරම්භක ප්‍රාග්ධනය අපි කිව්වා කීයද? ආරම්භක සුද්ධවත්කම් 2,50,000. ආරම්භක සුද්ධවත්කම් 2,50,000යි. එතකොට අවසාන සුද්ධවත්කම් කීයද? අපි ඒක ගණනය කරන්න ඕනේ. වෙළඳ බඩු තොගය 63,750යි. 63,750යි. එතකොට ණය ගැතියෝ 40,000යි. ණය ගැතියෝ 40,000යි. මුදල් සේසය 83,000යි. මුදල් සේසය 83,000යි. මෝටර රථ ලක්ෂයයි. මෝටර රථ ලක්ෂයයි. ආයෝජන 50,000යි. ලී බඩු වල අගය කීයද? ලී බඩු 50,000යි
අවුරුදු 5ක් ෂේ වෙනවා. අවුරුදු 5යි පාවිච්චි කරන්න පුළුවන්. අවුරුදු 5යි පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අවුරුද්දකට ෂේ වෙන ප්‍රමාණය කොහොමද අපි හොයන්නේ? 5න් බෙදනවා. 5න් බෙදුවම අවුරුද්දකට ෂේ වෙන ප්‍රමාණය එනවා. අපේ කාලය කොච්චරද? මේ ගාන හදන ගිණුම හදන කාලය කොච්චරද? කොතරම්ද? මාස කීයද? අප්‍රේල් එක පටන් ගන්න ඊළඟ අවුරුද්දේ ජනවාරි 1 දක්වා මාස 9යි. මාස 9යි අපි හොයනවා 12න් 9 5යි 10000යි 4යි 3යි 2500 7500යි. ෂේවීම 7500. එහෙනම් පිරිවැය 50000යි ෂේ 7500යි 42500යි. පැහැදිලිද? එහෙනම් මෝටර රථේ වටිනාකම කීයද මේ දිනට? 42500යි. මෝටර රථ. ඔන්න වත්කම් ටික කීයද එතකොට? 50යි 7යි 5යි 12න් දෙක එකක් ඉතුරුයි 3යි 6යි 3යි 9යි 9යි 17යි 27න් 7 දෙකක් ඉතුරුයි 3යි 379250යි. එතන ණය හිමියෝ වගකීම ණය හිමියෝ කොච්චරද? ණය හිමියෝ 28000යි. එහෙනම් සුද්ධවත්කම කීයද? 351250යි. 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 එතකොට ගැණිලි කොච්චර අරන් තියනවද? ගැණිලි 2500 ඒවා 9යි 22500යි. අමතර ප්‍රාග්ධනය ණය හිමියන්ට පෞද්ගලික මුදලින් ගෙවලා තිනවා 17000. පෞද්ගලික මුදලින්. එහෙමනම් මේ පෞද්ගලික මුදලින් ගෙවූ මුදල අපි කියනවා ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය. පෞද්ගලික මුදලින් ගෙවූ මුදල අමතර ප්‍රාග්ධනය 17000යි. මොන ලාභ සමීකරණයේ තියෙන කරුණු හතරම හරි. ආරම්භක සුද්ධවත්කම, අවසාන සුද්ධවත්කම, ගැණිලි, අමතර ප්‍රාග්ධනය. දැන් හොයන්න පුළුවන් ලාභය. දැන් ලාභය හොයන්න පුළුවන් මේ ගණන් හදද්දී මම නිතරම කියනනේ පුතේ. මම නිතරම කියනවා මේ මූලික දේවල් මූලික කරුණු අපි හොඳින් ග්‍රහණය කරගන්න ඕනේ. හොඳින් අවබෝධ කරගන්න ඕනේ කියලා. එතකොට ආරම්භක ප්‍රාග්ධනය කියලා කිව්වම යොදවන මුදල ව්‍යාපාරයේ මම යොදවන මුදල. එතකොට ඒ යොදවන මුදල තමයි සුද්ධවත්කම. එදාට ගනුදෙනු කොතරම් සිද්ධ වුණා. ගනුදෙනු කොපමණ ප්‍රමාණයක් සිදු වුවත් යෙදූ මුදල වෙනස් වෙන්නේ නැහැ. යෙදූ මුදල ඇතුලේ තමයි ඒ ගනුදෙනු ටික වෙන්නේ. පැහැදිලිද? ගනුදෙනු මුදල් අඩු මුදල් නම් යෙදවි ව්‍යාපාරයට මුදල් අඩු වෙනවා, භාණ්ඩ වැඩි වෙනවා, බැංකු ගිණුමේ මුදල් වැඩි වෙනවා, අතේ තියෙන මුදල් අඩු වෙනවා, විවිධ දේවල් වෙනවා. හැබැයි යෙදූ මුදල වෙනස් වෙන්නේ නැහැ. ඒක හන්ද ඕනෑම අවස්ථාවක යෙදූ මුදල අපි සුද්ධවත්කම ආරම්භක සුද්ධවත්කමසේ ගන්නවා. පැහැදිලිද? ඒක තදින් මතක තියාගන්න. අභ්‍යාසවලදී යෙදූ මුදල තමයි ආරම්භක ප්‍රාග්ධනය තමයි ආරම්භක සුද්ධවත්කම. ආරම්භක සුද්ධවත්කම. ඒක හන්ද ඒක ගැටලුකාරී කරගන්න එපා. දැන් අපි මේ අභ්‍යාසයේ ආරම්භක ප්‍රාග්ධනය හොයාගත්තා කීයද? 250000යි ආරම්භක සුද්ධවත්කම. අවසාන සුද්ධවත්කම හොයාගත්තා 351250යි. ගැණිලි හොයාගත්තා වසර තුල 22500යි. අමතර ප්‍රාග්ධනය 17000යි. මොකද්ද ලාභ සමීකරණය? ලාභය කියලා අපි නිර්වචනය කළේ මොකද්ද? ලාභය කියලා අපි නිර්වචනය කළේ මොකද්ද? අයිතිකරුවන්ගේ මැදිහත් වීමෙන් තොරව සුද්ධ වත්කම් වල සිදුවන වර්ධනය
වැඩිවීම ලාභය කියලා අපි කිව්වා. සුද්ධවත්කම් වල සිදුවන වැඩිවීම. එතකොට සුද්ධවත්කම් වැඩිවීම කොහොමද හොයන්නේ? සුද්ධවත්කම් වැඩිවීම කොහොමද හොයන්නේ? අවසාන සුද්ධවත්කම් වලින් ආරම්භක සුද්ධවත්කම් අඩු කරනවා. අවසාන සුද්ධවත්කම් වලින් ආරම්භක සුද්ධවත්කම් අඩු කළාම වෙනවා කාල පරිච්ඡේදය තුල සුද්ධවත්කම් වල වැඩිවීමක් හෝ අඩුවීමක් තිබෙනවා නම් මුල එකෙන් අග එක නෙවෙයි අග එකෙන් මුල එක. පැහැදිලිද? අග එකෙන් මුල එක. දැන් අපි හිතමු ඔයා හිතමුකෝ ඔබ අද දවසේ රුපියල් 1000ක් අරගෙන උදේ ගෙදරින් යනවා. ගිහිල්ලා ව්‍යාපාර කටයුතු කරලා හවසට එනවා 2000ක් අරගෙන. ඔබේ ලාභය කීයද? උදේ ගෙනිච්ච 1000යි හවස එනවා හවස අරගෙන එනවා 2000ක්. ලාභය කීයද? 1000යි. ගෙනිච්ච 1000ක් හවස ගෙනාව 2000ක්. 1000ක් හොයලා තියෙනවා. පැහැදිලිද? 1000ක් හොයලා තියෙනවා. එහෙමනම් ලාභය හොයන්නේ අවසාන සුද්ධවත්කම. සුද්ධවත්කම කියන්නේ ඔබ සතුව තිබෙන ඔබටම අයිති. ඔබටම අයිති වත්කම. එතන මුළුවත්කම් වලින් අනුන්ට ගෙවන්න තියෙන මුදල වගකීම් ටික අඩු කළාම සුද්ධවත්කම් වෙනවා. පැහැදිලිද? මුළුවත්කම් වලින් අපි වගකීම් කියන්නේ මොනවද? අනුන්ට දෙන්න තියෙන ඒවා. පිටස්තර අයට දෙන්න තියෙන ඒවා. ඒ ටික අඩු කළාම වෙන අගයට අපි කියනවා සුද්ධවත්කම්. පැහැදිලිද? සුද්ධවත්කම් වල වැඩිවීම හොයනවා අග සුද්ධවත්කම් වලින් මුල සුද්ධවත්කම් අඩු කරලා. අග සුද්ධවත්කම් වලින් මුල සුද්ධවත්කම් අඩු කළාම සුද්ධවත්කම් වල වැඩිවීම එනවා. සුද්ධවත්කම් වල වැඩිවීමට ගලපනවා අයිතිකරුවන්ගේ මැදිහත් වීම. අයිතිකරුවෝ කොහොමද මැදිහත් වෙන්නේ? එකක් තමයි ගෙදර ගෙනියනවා. ව්‍යාපාරයේ තිබෙන භාණ්ඩ මුදල් ගෙදර ගෙනියනවා. අපි ඒවට කියනවා ගෙනිලි. ගෙදර ගෙනිච්චාම මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙනව අඩු වෙනවද වැඩි වෙනවද? ව්‍යාපාරයේ තිබෙන පොල් ගෙඩි 10ක්. පොල් ගෙඩි දෙකක් ගෙදර ගෙනිච්චොත් ව්‍යාපාරයේ තිබෙන පොල් ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද? ඔබට හිතෙන විදිහට වැඩි වෙනවද අඩු වෙනවද? මොකද වෙන්නේ? අඩු වෙනවනේ. කරලා බලන්න අඩු වෙනවා. එතකොට ව්‍යාපාරයේ තිබෙනවා ලාච්‍ය රුපියල් ලක්ෂයක්. ගෙදරින් ගේනවා තව 50000. මොකද වෙන්නේ ව්‍යාපාරයේ මුදල? වැඩි වෙනවා. අන්න බලන්න. එහෙනම් අයිතිකරුවන්ගේ මැදිහත් වීම අපි ගලපන්න ඕනේ. අපි කියනෝනේ ලාභය කියන්නේ අයිතිකරුවන්ගේ මැදිහත් වීමෙන් තොරව. පැහැදිලිද? එහෙනම් සුද්ධවත්කම් වල වැඩි වීමට ගෙදර ගෙනිච්චාම අඩු වෙනවා අඩු වෙච්ච එක එකතු කරනවා. ඒක හන්ද ගැනිලි එකතු කරනවා. ගෙදරින් ගෙනාවාම වැඩි වෙනවා වැඩි වෙච්ච එක අඩු කරනවා. අඩු කිරීම අමතර ප්‍රාග්ධනය. එහෙනම් ලාභ සමීකරණය කොහොමද අපි ඉගෙන ගන්නේ? ලාභය සමානයි අවසාන සුද්ධවත්කම් අඩු කිරීම ආරම්භක සුද්ධවත්කම් ධන ගැනිලි අඩු කළා අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය අඩු කරනවා. අපි හදලා බලමු. අවසාන සුද්ධවත්කම් 3,51,250යි. ආරම්භක සුද්ධවත්කම් 2,00,000යි. ගැනිලි 22,500යි. අමතර ප්‍රාග්ධනය 17,000යි. පෞද්ගලික මුදලේ ණය හිමියන්ට ගෙවනවා කියන්නේ අමතර ප්‍රාග්ධනය. ගෙදරින් මුදල් ගෙනහල්ලා ව්‍යාපාරයේ ණය හිමියන්ට ගෙවනවා. ව්‍යාපාරයේ වැඩකට ගෙදරින් මුදල් ගෙනහල්ලා යොදවනවා. එතකොට ඒක අමතර ප්‍රාග්ධනයක් හා සමානයි. දැන් කීයද මේ දෙක අතර වෙනස කීයද? 1,01,250 ධන මේ දෙක අතර වෙනස 5,500යි. එතකොට කීයද? 1,06,750යි. එහෙනම් ලාභය කීයද? 1,06,750. 1,06,750. 1,06,750. පැහැදිලිද? දැන් මේ අභ්‍යාසය කියන්නේ සෝමපාලගේ ව්‍යාපාරයේ 2021 ජනවාරි මාසයේ සිදු වූ පහත ගනුදෙනු හේතුවෙන් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම අඩු වේ වැඩි වේ වෙනස් නොවේ වශයෙන්ද අදාළ වටිනාකමද සඳහන් කරන්න.
පැහැදිලිද? අඩු වෙනවා නම් වැඩි වෙනවා නම් අදාළ වටිනාකමක් සඳහන් කරන්න කියලා කියනවා. එතකොට අපි ගත්තොත් මේකේ හදන්නේ මෙහෙමයි. ගිණුම් කරන සමීකරණය මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මූලික සමීකරණය ගත්තාම ප්‍රමාණවත්. පළවෙනි එක ප්‍රාග්ධනයේ යෙදුවා 4,50,000යි. ප්‍රාග්ධනයේ යෙදුවා 4,50,000යි. මොකද වෙන්නේ ප්‍රාග්ධනයේ යෙදුවම? ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා, ව්‍යාපාරයේ මුදල වැඩි වෙනවා, වත්කම් වැඩි වෙනවා, හිමිකම් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා, හිමිකම් වැඩි වෙනවා. පැහැදිලිද? එහෙනම් උත්තරේ මොකද්ද? වැඩි වේ. කොච්චර වැඩි වෙනවද? 4,50,000. හිමිකම් වැඩි වේ. කොච්චර වැඩි වෙනවද? 4,50,000. වගකීම් වෙනස් නොවේ. වගකීම් වෙනස් නොවේ. වගකීම් වෙනස් වෙන්නේ නැහැ නේ ප්‍රාග්ධනයේ දෙවන. එහෙනම් මේක තමයි උත්තරේ. අඩු වෙනවා, වැඩි වෙනවා ගාන. වෙනස් වෙන්නේ නැහැ නම් ගානක් නැහැ නේ ඇත්තටම. වෙනස් වෙන්නේ නැහැ නම් මුකුත් අගයක් නැහැ. පැහැදිලිද? හරි. මේ අභ්‍යාසය හදමු. මේ අභ්‍යාසය තමයි මේ පාඩමේ විභාග ප්‍රශ්න වලට යන්න පෙර අවසාන ප්‍රශ්නය. විභාග ප්‍රශ්න වලට යන්න පෙර අවසාන ප්‍රශ්නය. හරි? දෙවෙනි කාරණේ කියනවා රුපියල් 78,000ක් වටිනා භාණ්ඩ ලබාගෙන ඉන් රුපියල් 40,000ක් මුදලින් ගෙව්වා. මොකද්ද මේ කියන්නේ? 78,000ක් වටිනා භාණ්ඩ ගත්තා මුදලින් ගෙව්වේ 40,000යි. දැන් එතකොට බලන්න ව්‍යාපාරයේ මුදල් වලින් අඩු වෙන්නේ කීයද? ව්‍යාපාරයේ මුදල් වලින් අඩු වෙන්නේ 40,000යි. හැබැයි ව්‍යාපාරයට භාණ්ඩ එනවා 78,000ක්. එතන වත්කම් කොච්චර වැඩියෙන් එනවද අපිට? 38,000ක්. වත්කම් වැඩි වෙනවා 38,000ක්. එහෙමනම් දෙවෙනි කාරණය වැඩි වේ 38,000ක්. වැඩි වෙනවා 38,000ක්. හිමිකම වෙනස් වෙනවද? හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. ලාභයට කිසිදු බලපෑමක් නැහැ. ඒ නිසා හිමිකම් වෙනස් වන්නේ නැහැ. වෙනස් නොවේ. වගකීම් වැඩි වෙනවා. ඇයි? 78,000ක බඩු ගත්තා, ගිව්වේ 40,000යි. එහෙනම් 38,000ක් ණය වුණා. භාණ්ඩ ණයට ගත්තා 38,000ක්. එහෙමනම් වැඩි වේ 38,000යි. වැඩි වේ 38,000යි. පැහැදිලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවද? වැඩි වේ 38,000යි. ඊගාවට අත්පිට විකුණුම් 46,000යි, ලාභය 120යි. බලන්න 46,000කට විකුණනවා, ලාභය 120යි. එතකොට ලාභය කීයද? 9,200යි. එහෙමනම් මේ භාණ්ඩ අරන් තියෙන්නේ කීයටද? 36,800ට. 36,800ට. එතකොට අපේ ව්‍යාපාරයේ භාණ්ඩ වලින් අඩු වෙන්නේ 36,800යි. මුදල් එනවා 46,000ක්. වත්කම් වැඩි වෙනවා. කීයකින්ද? වැඩි වෙන්නේ කීයකින්ද? 46,000න් 36,800ක් අඩු කළාම 9,200ක්. 9,200කින් වැඩි වෙනවා. එතකොට ලාභයක් සහිතව විකුණන්නේ. එහෙමනම් ලාභය වැඩි වෙනවා කීයක්ද? හිමිකම් වැඩි වෙනවා 9,200ක්. වගකීම් වෙනස් නොවේ. වගකීම් වෙනස් නොවේ. පැහැදිලිද? වගකීම් වෙනස් නොවේ. ඊළඟ කතාව ණයට විකුණුම් 56,000යි, ලාභය 120යි. එහෙනම් ලාභය කීයද? 11,200යි. එහෙමනම් 56,000කට වික්කේ කීයක් වටිනා භාණ්ඩද? 44,800යි. එහෙමනම් භාණ්ඩ වලින් අඩු වෙනවා 44,800ක්.
ණය ගැතියු වැඩි වෙනවා 56000ක්. එහෙමනම් වත්කම් වල සුද්ධ වැඩිවීම 11200යි. වැඩි වේ 11200යි. එතකොට හිමිකමත් වැඩි වෙනවා 11200යි. ලාභය කියන්නේ හිමිකමේ කොටසක්. ඒක නිසා ලාභය වැඩි වෙනකොට හිමිකමත් වැඩි වෙනවා. ලාභය වැඩි වෙනකොට හිමිකමත් වැඩි වෙනවා. පැහැදිලිද? ලාභය වැඩි වෙනකොට හිමිකමත් වැඩි වෙනවා. පස්වෙනි ගාන ණයට බහන්න ගත්තා 37000යි. ණයට ගත්තාම මොකද වෙන්නේ? බහන්න වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා. එහෙනම් බහන්න වත්කම් වැඩි වේ. කීයද ගන්නේ? 37000යි. හිමිකම් වෙනස් නොවේ. මෙතනත් ඉස්සෙල්ලා එකේ වගකීම් වෙනස් නොවේ. මෙතන වැඩි වෙනවා 37000යි. 37000කින් වැඩි වෙනවා. 37000කින් වැඩි වෙනවා. පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවා. පෞද්ගලික මුදලින්. එතන පෞද්ගලික මුදලින් ගෙවුවාම ව්‍යාපාරේ වත්කම් වලට බලපෑමක් නැහැ. වෙනස් නොවේ. මොකද වෙන්නේ? පෞද්ගලික මුදල් ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් ගෙවුවාම හිමිකම් වැඩි වේ. කොච්චරද? 12000ක්. 12000ක් හිමිකම් වැඩි වෙනවා. ඒ වගේම වගකීම් අඩු වෙනවා. වගකීම් අඩු වේ 12000ක්. වගකීම් අඩු වෙනවා 12000ක්. වියදම් සඳහා මුදල් ගෙවුවා 2300. ගෙව්වේ මොනවද? මුදලින් ගෙවුවා කියන්නේ වත්කම් අඩු වෙනවා 2300ක්. වියදම් දරනවා කියන්නේ ලාභය අඩු වෙනවා. ලාභය අඩු වෙනවා කියන්නේ හිමිකම් අඩු වේ 2300යි. වගකීම් වෙනස් නොවේ. වගකීම් වෙනස් නොවේ. ගෙවීමට නොහැකි වූ වියදම් වල වටිනාකම 21000යි. ගෙවීමට නොහැකුණා කියන්නේ උපචිත. උපචිත කියන්නේ අපි කිව්වා මුදල් ගෙවුවත් නැතත් වියදමක්මයි. ඒක නිසා උපචිත වියදමින් වෙන්නේ මුදල් නොගෙවන එක විතරයි. එහෙමනම් මුදල් ගෙවුවා නම් මොකද වෙන්නේ? හිමිකම් අඩු වෙනවා. එතකොට මුදල් ගෙවුවත් නැතත් වියදමක්මයි. හිමිකම් අඩු වෙනවා. මුදලින් නොගෙවු නිසා වත්කම් වෙනස් නොවේ. මුදලින් ගෙවුවේ නැති නිසා වත්කම් වලට බලපෑමක් නැහැ. මුදලින් නොගෙවු නිසා ඉදිරියේදී ගෙවිය යුතුයි, අනාගතයේ ගෙවිය යුතුයි. වගකීම් වැඩි වෙනවා 21000ක්. වගකීම වැඩි වෙනවා 21000ක්. ගෙවල් කුලී ගෙවුවා 6000යි. ගෙවල් කුලී කියන්නේ වියදමක්. මොකද වෙන්නේ? වත්කම් අඩු වෙනවා 6000ක්. වියදම් කියන්නේ හිමිකම් අඩු වෙනවා 6000ක්. වගකීම් වෙනස් නොවේ. වගකීම් වෙනස් නොවේ. ණය හිමියන්ට බහන්න ආපුත යවුවා 3000යි. යවන්නේ මොනවාද? බහන්න කියන්නේ වත්කම්. වත්කම් අඩු වෙනවා 3000ක්. හිමිකම් වලට බලපෑමක් නැහැ. වගකීම් අඩු වෙනවා 3000ක්. ණය හිමියන්ට බහන්න යවුවාම ණය හිමියන්ට ගෙවන්න තියෙන මුදල අඩු වෙනවා. පැහැදිලිද? ණය හිමියන්ට බහන්න යවුවාම ණය හිමියන්ට ගෙවන්න තියෙන මුදල අඩු වෙනවා. ඒ ගෙවන්න තියෙන මුදලෙන් අඩු වෙනවා කීයක්ද? 3000ක්. වගකීම් අඩු වෙනවා. පැහැදිලිද? එතකොට ගිණුම් කරන සමීකරණයට වන බලපෑම අඩුවේ වැඩිවේ වශයෙන් සඳහන් කරන මෙන්න මේ විදියට. මේ සම්බන්ධයෙන් මොනවද දෙන ප්‍රශ්න වාරට? මොකද ප්‍රශ්න තියෙනවද? මේ අභ්‍යාසයේ මෙන්න මේ කාරණේ අපැහැදිලි කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවද? පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවාම ඇත්තටම වෙන්නේ මොකද්ද? ගෙදර තිබෙන මුදල් ගේනවා ව්‍යාපාරයට. ගෙදර තිබෙන මුදල් ව්‍යාපාරයට ගෙනාවම මොකද වෙන්නේ? හිමිකම් වැඩි වෙනවා. ගෙනහල්ලා ණය හිමියන්ට ගෙවනවා.
දැන් අපිට මම පියදාසට මම ගෙවන්න ඕන. මගේ ව්‍යාපාරේ මම පියදාසට ගෙවන්න ඕන. එතන මම මොකද කරන්නේ? ගෙදර තියෙන මුදලින් ගේනවා 12000. ගෙදර තියෙන මුදල් ගේනවා ව්‍යාපාරෙට. එතන මොකද වෙන්නේ? අමතර ප්‍රාග්ධනය. හිමිකම් වැඩි වෙනවා. ගෙනහල්ලා මම මොකද කරන්නේ? පියදාසට දෙනවා. ඒක පියදාසට දෙන්න තිබිච්ච මුදල කීයකින් අඩු වෙනවද? 12000කින් අඩු වෙනවා. වගකීම් අඩු වෙනවා 12000යි. පැහැදිලිද? එහෙනම් පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවුවොත්, බැංකු ණය ගෙවුවොත්, උපජිත වියදම් ගෙවුවොත්, වගකීම් ගෙවුවොත් මොකද වෙන්නේ? හිමිකම් වැඩි වෙලා වගකීම් අඩු වෙනවා. හිමිකම් වැඩි වෙලා වගකීම් අඩු වෙනවා. හතරවෙනි කාරණේ තියෙන්නේ ණයට විකුණුම් 56000යි ලාභය 120යි. එතකොට 56000කට වික්කාම ලාභය 120ක් කියන්නේ මේ මුදලෙන් 120ක ලාභයක් තියෙනවා. කියන්නේ 11200ක ලාභයක් තියෙනවා. ලාභය 11200ක් තියෙනවා කියන එකේ අදහස 56000කට විකුණලා තියෙන්නේ 44800ක බහන්න. 44800ක බහන්න තමයි 56000කට විකුණලා තියෙන්නේ. එතකොට 44800ක බහන්න 56000කට වික්කම මගේ බහන්න තොගෙන් අඩු වෙන්නේ කීයද? 44800යි. ඒ වෙනුවෙන් මගේ ණය ගැති කියන වත්කම, ණය ගැතිය වත්කම අනාගතයේ මට මුදල් ලැබිය යුතුයි. මුදල් නොලැබෙන තහවුරුවක් තිබෙනවා නම් අපි කවදාකවත් ණය ගැතියෙකුට බහන්න දෙනවද? දෙන්නේ නැහැ. ඒක හන්දා ණය ගැතිය කියන්නේ වත්කම. ණය ගැති කියන වත්කම වැඩි වෙනවා 56000ෙන්. 120 බලන්න පුතේ මෙහෙමයි. 56000ෙන් 120යි. 11200. හරිද? අපිට විශේෂයෙන් කියලා නැහැනේ පිරිවැය මත වෙන වෙන විකාර කියලා නැහැනේ. විකුණුම් වලින් 120ක ලාභය. එහෙනම් 56000ෙන් 120ක් ලාභය. 120ක් ලාභය කියන්නේ ලාභය 11200යි. එහෙමනම් අපි අරන් තියෙන්නේ 44800ක. එහෙමනම් මගේ බහණ්ඩ අඩු වෙනවා 44800. ණය ගැතිය වැඩි වෙනවා 56000. වත්කම් වල සුද්ධ වැඩිවීම කීයද? 11200යි. වත්කම් වල සුද්ධ වැඩිවීම 11200යි. එතකොට ලාභය කියන්නේ හිමිකමේ කොටසක්. ලාභ ලබන්න හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා 11200. හිමිකම වැඩි වෙනවා 11200. දැන් පුතේ අපි අධ්‍යාපනය ලබද්දී දැන් මම වසර 20ක් විතර මම ඩබල් ඒටි පාඨමාලාවේ මම උගන්වනවා. අවුරුදු 20ක් විතර. එදා මෙදා අතර දහස් ගාණක් අපෙන් ඉගෙනගෙන තියෙනවා. මම කියන දේ ඔබ දන්නවා ඔබේ පන්තියේදී මම විවිධ අර ගණිත ගැටලු දීලා මම තෑගි දෙනවා. ඇයි මම එහෙම කරන්නේ? මේ ගණිතයේ පැත්ත පුතේ. මේ විවිධ පැතිකඩයන්ගෙන් අපි හදලා බලන්න ඕනේ. විවිධ දැනුමක් අපිට තියෙනවා. පුළුල් පරාසයක දැනුමක් තියෙනවා. විශේෂයෙන් ගණිතය පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ඒක නිසා මම මගේ ආදරණීය දරුවන්ට කියනවා ඉගෙන ගන්න ආසාවෙන් කටයුතු කරන දරුවන්ට කියනවා පුතේ මේක තමයි ඔබේ අවස්ථාව. හොඳට මතක තියාගන්න. හොඳට හිතර ගන්න මම කරනවාමයි කියලා හිතර ගන්න. අරගෙන විවිධ පැතිකඩයන්ගෙන් ගණන් හදලා බලන්න. දැන් ඔය මිනිත්‍ය අහපු ප්‍රශ්නේ හොඳයි. ඒතකොට ඒ වගේ හදලා බලන්න ඕනේ. කොහොමද වෙන්නේ? මේක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ගණිතයේ හැම දෙයක්ම ඔප්පු කරන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා හැම විදියකටම හදලා අපි ප්‍රගුණ කරගන්න ඕනේ. හදලා ප්‍රගුණ කරගන්න ඕනේ. ඒක හන්ද මේ දවස්වල ගෙදර ඉන්න ගම මම හිතන්නේ මම සෑහෙන අභ්‍යාස ප්‍රමාණයක් මම විශාල අභ්‍යාස ප්‍රමාණයක් මේක හැදුවා. ඒතර අභ්‍යාස නැවත හදන්න. හදලා බැරි දේවල් බලන්න. අපි හදපු උත්තරේ තියෙනවා. එයි මේක මෙහෙම වෙන්නේ. කොහොමද මේක වෙන්නේ? ස්වාධීනව ඉගෙන ගන්න බලන්න. ස්වාධීනව අධ්‍යයනය කරන්න බලන්න. අධ්‍යයනය කරලා ඒක ග්‍රහණය කරගන්න. පැහැදිලිද? මතක තියාගන්න කවදාකවත් කිසිම විට ඔබට බැහැ කියලා හිතන්න එපා. කිසිම විට ඔබට බැහැ කියලා හිතන්න එපා. ඔබට පුළුවන්. අපි අපේක්ෂා කරන්න යහපත් දෙයක් නම් එයි අපි බැහැ කියලා හිතන්නේ. පැහැදිලිද? අපි අපේක්ෂා කරන යහපත් දෙයක් නම් එයි අපි බැහැ කියලා හිතන්නේ. කවදාකවත් බැහැ. ඔබට පුළුවන්. මතක තියාගන්න මම මේක පැහැදිලිව කියනවා ප්‍රබලව කියනවා කවදාකවත් බැහැ කියන මයින්ඩ් එකෙන් බලන්න එපා. කවදාකවත් ඒ කියන්නේ දුර්වල මානසිකත්වයේ මට බැහැයි කියන තමාව පහත් කරලා සලකන්න එපා. ඔබට පුළුවන්. කවදාකවත් එහෙම හිතන්න එපා.
මොන ගැටලුව ආවත් මොන ප්‍රශ්නය ආවත් ඔබේ සිතුවිලි මානසික ශක්තිය ප්‍රබලයි නම් ඔබට ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඒක නිසා ඕනම ගැටලුවක් පුළුවන් කියන දේෙන් බලන්න. මම දන්නවා මම මේ කියන උපදේශ පිළිගන්න. මේ සතිය තුල ලබන සතියේ ගිනුම් කරණයේ දවසට මට පණිවිඩය දෙන්න මට කියන්න කවුද අපි ගිනුම් කරන සමීකරණ ආරම්භක අභ්‍යාසයේ සිට අන්තිම අභ්‍යාසය දක්වා හැදුවේ කියලා 26යි කියන්නේ 26ම හැදුවේ කවුද කියලා නැවත වරක් මට මැසේජ් එකක් දාන්න මම බලාගෙන ඉන්න ඔබේ මැසේජ් එක එනකම් හේතුව අපි මේක අවසන් කරමු මෙතන ඉවර කරන්න ඕනේ පැහැදිලිද විභාග ප්‍රශ්න හරිම ලේසියි මෙතනින් ඉවර කරන්න ඕන විභාගයට ලකුණු 10ද දෙන්නේ 10ම ගන්න ඕනේ එහෙම තමයි අපි ඉස්සරහට යන්න ඕනේ පැහැදිලිද මම හිතනවා මේ උපදේශ ඔබ පිළිගත්තා කියලා